නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ ධර්ම විනය කියා දුන්නු උතුම් පැවිදි උපසම්පදාව ලබා දුන්නු අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු සාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද නුවණැස පාදන සිරිසදහම් මේ දේශනා මාලාවේ අද දින දායකත්වයේ දරන්නේ පින්වත් අශාන් මුදිත පීරිස් මහත්මයා, ඒ වගේම හර්ෂනීද සිල්වා මහත්මිය විසින්. ඒ පින්නතුන් බලාපොරොත්තු වෙනවා ඒ තමන්ගේ අවුරුදු 2ක් වන චූටි දියණියගේ අගෝස්තු මාස 15 වන දින උපන්දිනය සමරන ඒ උත්තරා ආනන්දී සිඟිති දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවයත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කිරීමත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පුංචි දියණියගේ උපන්දින තෑග්ගට දෙමව්පිය දෙන්නේ සුන්දර දහම් තෑග්ගක්. ලෝකේටම ධර්මය අහන්න සලස්සලා සුන්දර දහම් තෑග්ගක් දීලා තමයි ඒ දියණියගේ උපන්දිනේ සමරන්නේ. ඉතින් මේ දියණියට මේ ධර්මයේ තේරුම් ගන්නට අපහසුණත් දියණිය ලොකු වුණාම මේ ධර්මය පුරුදු කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දින අපි මේ පින්නතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ භාග්‍යතුන් වහන්සේ වදාළ සුන්දර දේශනාවක්. මේ දේශනාවේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ සීසෑමකට උපමා කළා භාග්‍යතුන් වහන්සේ තමන්ගේ නිවන් මඟ දේශනා කරනවා. ඒ නිවන් මඟ පුරුදු කරගන්න හැටි සීසෑමකට උපමා කළා දේශනා කරනවා. මේ දේශනාවේ නම ඔබ අහලා තියෙන දේශනාවක්. මොකක්ද? කසී භාරද්වාජ සූත්‍රය. මේ දේශනාව පටන් ගන්නේ එවම් මේ සුතං ඒකං සමයං භගවා මගදේසු විහෙරති දක්ඛිනා ගිරිස්මින් ඒකනාලාය බ්‍රාහ්මණ ගාමි. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව දේශනා කරනකොට වැඩ හිටියේ ඔබ දන්නවා රජගහ නුවර ඒ කඳු වලල්ලේ දකුණු පැත්තේ පිහිටි ඒ දක්ඛිනා ගිරිස්මින් කියන්නේ දකුණු පැත්තේ කඳු වලල්ලේ දකුණු පැත්තේ පිහිටලා තිබ්බා ඒකනාලා කියන බ්‍රාහ්මණ ගාමී. මේ සාකච්ඡා වුණේ ආන්නේ බ්‍රාහ්මණ ගාමේදී. තේනකෝපන සමයේන කසී භාරද්වාජස්ස බ්‍රාහ්මනස්ස පංචමත්තානි නංගල සතානි පයුත්තානි හොන්ති වප්පකාලේ. ඒ කසී භාරද්වාජ කියන බ්‍රාහ්මණතුමා ඒ වක්මගුල් දවසේ 500ක් නගුල් මෙහෙवला සීසාන්න යෙදුණා. එතකොට ඒ නගුල් 500කින් සීසානකොට එතන ඉඳලා තියෙන හරක් 3000ක්. ඉතින් ලොකු ප්‍රමාණයක් එක නගුලකට අර ඉස්සරහින් යන ප්‍රධාන නගුලට ගවයෝ 8 දෙනෙක් බන්දිලා තියෙනවා. ඊට පස්සේ ගවයෝ 4 දෙනා බැඳලා තියෙනවා. ඒ ගවයෝ 8 දෙනෙක්ට නගුල් තිවිලා තියෙන 10ක්.
ඒ වගේ 50ක් සීසාල තියෙන එකපාරට මිනිස්සු එතන සම්පූර්ණයෙන්ම සීසාල තියෙනවා 2500ක් විතර ඒ ප්‍රමාණයක් එතන වැඩ කරලා තියෙනවා. එතකොට ලොකු උත්සවයක්. ඒ බ්‍රාහ්මණය තමයි ප්‍රධාන බ්‍රාහ්මණයා. ඒ කොටසක් සීසාගෙන යනු, තව කොටසක් වපුරගෙන යනු. ඒ දවස් මගුල් දවසේ. එදා ඒ ගොන්නු මේ සූත්‍ර දේශනාවේ අටුවාවේ සඳහන් වෙනවා ගොන්නුන්ගේ අංවලට රත්තරන් කොපු වලින් සරසලා තිබ්බ කියන. උන්ගේ කුර රිදීයෙන් සරසලා තිබ්බ කියන. ඒ වගේම බ්‍රාහ්මණයත් රත්තරන් සෙරෙප්පු දෙකක් දාලා කහවණු 500ක් විතර වටිනා සලුවක් ඇඳගෙන කහවණු 1000ක් විතර වටිනා සලුවක් පොරෝගෙන රත්තරන් හැරමිටියත් අරගෙන ඒ කටයුතු පිරික්සමින් ඉඳලා තියෙනවා. ලොකු පිරිසක ලොකු උත්සවයක්. ඊට පස්සේ අතකෝ භගවා පුබ්බන්න සමයන් නිවාසෙත්වා පත්ත චීවර මාදාය යේන කසීබාරද්වාජස්ස බ්‍රාහ්මනස්ස කම්මකතෝ තේනුපසංකමි. මේ භාග්‍යතුන් වහන්සේ පෙරවරුවේහි සිවුරු ඇඳගෙන පොරවලා උන්වහන්සේගේ පාත්‍රය අතට අරගෙන මේ කසීබාරද්වාජ බ්‍රාහ්මණතුමා ඒ සීසාන තැනට ඒ පිටත් වුණ උන්වහන්සේ. තේනකෝ පන සමයේන කසීබාරද්වාජස්ස බ්‍රාහ්මනස්ස පරිවේශනා වත්තන්ති. ඒ වෙලාවේදී කසීබාරද්වාජ බ්‍රාහ්මණතුමා අර පිරිසට ඒ ගෙනාපු කිරිබත් දානේ පූජ කරමින් හිටියේ. වැඩ කරන පිරිසට කෑම ගෙනාවා තමන්ගේ බැමිණියත් එක්ක. අර ලොකු පිරිසක්නේ. ඒ පිරිසට ඒ ගෙනාපු කෑම දෙන වෙලාවේ. ඒ වෙලාවේදී තමයි භාග්‍යතුන් වහන්සේ එතෙන්ට වැඩියේ. භාග්‍යතුන් වහන්සේ එතෙන්ට වඩිද්දී උන්වහන්සේ බුද්ධ රශ්මීන් විහිදාගෙන තමයි වඩින්නේ. භාග්‍යතුන් වහන්සේ හැමතිස්සෙම මේ විදිහට බුද්ධ රශ්මී විහිදාගෙන වඩින්නේ. උන්වහන්සේ විශේෂ හේතුන් මත ඒ පිරිස দমনය කරන්න හේතු කරගෙන ඒ විදිහට බුද්ධ රශ්මීන් විහිදාගෙන වඩිනවා. මෙතෙන්දිත් භාග්‍යතුන් වහන්සේ ඒ විදිහට තමයි වැඩියේ. වඩිනකොට අද්දසාකෝ කසීබාරද්වාජෝ බ්‍රාහ්මනෝ භගවන්තං පිණ්ඩාය ටිතං දිස්වා භගවන්තං ඒතද වෝච. ඒතෙන්ට වැඩියයින් පස්සේ අර පිරිස ඔක්කොම අර හිටිය 2500ක් විතර පිරිස කවුරු දිහාද බලන්නේ නැත්තේ? භාග්‍යතුන් වහන්සේ දිහා බැලුවා. අර මේ මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හෙබි අර ඒ බබලන සිරුරකින් යුතුව බුද්ධ රශ්මීන් විහිදාගෙන වැඩිය භාග්‍යතුන් වහන්සේ දිහා හැමෝම අර කෑම කණ එක නවත්තලා අතපය හොදගෙන උන්වහන්සේට වන්දනා කරගෙන හිටියා. එතකොට අර කසීබාරද්වාජ බ්‍රාහ්මණයාට අදහසක් ඇති වුණා. අයියෝ මගේ කටයුතු මේ ස්වාමීන් මේ භාග්‍යතුන් වහන්සේ වැඩම කිරීමෙන් මගේ කටයුත්ත අඩාලුණා නේද කියලා අදහසක් වගේ ඇවිල්ලා තමයි මෙහෙම කියන්නේ. මොකද නැත්තම් මේ ඒ වෙලාවෙදී දැන් 2500කට විතර කෑම හදලානේ තිබ්බේ. ඒ වෙලාවේ අර කිරිබත් ටිකක් පූජා කරගන්න බැරි කමට නෙවෙයි. ඒ වෙලාවේදී බ්‍රාහ්මණය අහනවා අහංකෝ සමන කසාමිච්ච වපාමිච්ච කසිත්වාච වපිත්වාච බුංජාමි. මම ශ්‍රමණය මම සීසාල වපුරලා තමයි අනුභව කරන්නේ. ත්වම්පි සමන කසස්සුච වපස්සුච කසිත්වාච වපිත්වාච බුංජස්සූති. ඒක නිසා ඔබත් මේ සීසෑම් කරලා වැපිරීම් කරලා අනුභව කරන්න කියලා කිව්වා. දැන් අර එහෙම කිව්වේ එයාට අදහසක් ආවා අයියෝ මගේ කටයුතු අඩාලුණානේ වගේ අදහසක් ආවා. ඒක තමයි එහෙම කිව්වේ. නැත්තම් මේ දාන ටිකක් පූජා කරගන්න බැරි කමකට නෙවෙයි. මොකද දැන් 2500කට විතර ඇති වෙන්න කෑම හදලා තියෙන්නේ. එහෙම කියේ භාග්‍යතුන් වහන්සේට කිරිබත් හැන්දක් පූජා කරගන්න බැරි කමක් නැහැ. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනෝ අහම්පිකෝ බ්‍රාහ්මන කසාමිච්ච වපාමිච්ච කසිත්වාච වපිත්වාච බුංජාමීති. බ්‍රාහ්මණය මම සීසානෝ වපුරනෝ සීසෑම් කළා වැපිරීම් කළා අනුභව කරනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරා. මේ බ්‍රාහ්මණතුමා හරීම නුවණ තියෙන බ්‍රාහ්මණ කෙනෙක්. මේ බ්‍රාහ්මණතුමා කල්පනා කරනෝ නොකෝපන මයම් පස්සාම ගෝතමස්ස යුගං වා නංගලං වා පාලං වා පාචනං වා බලිවද්දෝවා. සාමීනි අපි ගෞතමයන් වහන්සේගේ මේ යුගං වා ඒ කියන්නේ වියගහ නගුල කෙවිට ඒ වගේම ගවයෝ අපි හීවැල දැක්කේ නෑ කියනවා. නමුත් ගෞතමයන් වහන්සේ කියනෝ අහම්පිකෝ බ්‍රාහ්මන කසාමිච්ච වපාමිච්ච කසිත්වාච වපිත්වාච බුංජාමීති. බ්‍රාහ්මණේ මම සීසාන කෙනෙක්
වපුරන කෙනෙක් සීසෑම්ද කොට වැපරීම්ද කොට අනුභව කරනවා කියලා බොහොන්සේ කියනවා කියනවා. ඉතින් ඊට පස්සේ මේ බ්‍රාහ්මණය ගාථාවකින් අහනෝ මේ භාග්‍යතුන් වහන්සේගේ සීසෑම මොකක්ද කියලා. කොහොමද අහන්නේ? කස්සකෝ පටිජානාසි නච පස්සාම තේ කසින් කසින්නෝ පුච්චිතෝ බ්‍රෝහි යථා ජානේමු තේ කසින් පවසන නමුදු ඔබ ගොවියෙකු කියාද අපි නොම දකිමු ගොවිතැන ඔබගේ සබඳ දැනගනු කැමති වෙමු අපි ඔබේ ගොවිතැනද පවසනු මැනවි අපහට එය කෙලෙසින්ද කියලා කසී භාරද්වාජ බ්‍රාහ්මණතුමා අහනවා අර භාග්‍යතුන් වහන්සේගේ ගොවිතැන විස්තර කරලා දෙන්න කියලා. පින්වත්නි මෙතනින්දන් තමයි භාග්‍යතුන් වහන්සේ ඒ ධර්ම දේශනාව පටන් ගන්න. ඒ ගොවිතැන ලස්සනට විස්තර කරනවා. දැන් මුලින්ම ඇහුවේ බ්‍රාහ්මණතුමා කොහොමද ඇහුවේ? මොනවද භාග්‍යතුන් වහන්සේගේ යුගංවා නංගලංවා පාලංවා පාචනංවා. ඒ කියන්නේ හීවැල, කෙවිත, හරක්, නගුල ඒ දේවල් තමයි ඇහුවේ. නමුත් බීජ ගැන ඇහුවේ නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ මුලින්දන්ම මේ ගොවිතැන විස්තර කරනවා. හරිම සුන්දර දේශනාවක්. භාග්‍යතුන් වහන්සේ විස්තර කරන ගොවිතැන කොහොමද? සද්ධා බීජං තපෝ වුට්ටි පඤ්ඤාමේ යුග නංගලං හිරීසා මනෝයොත්තං සතිමේ පාල පාචනං. සද්ධා බීජං මේ ගොවිතැනේ බීජය තමයි වපුරන දේ තමයි ශ්‍රද්ධාව කිව්වා. දැන් ඔබ දන්නවා ගොවිතැනක ගොවියෙක් මුලින්ම තීරණය කරගන්න ඕන තමන් වපුරන බීජය. ඒ කියන්නේ දැන් අපි හිතමු ඒ බීජයට අනුව තමයි එයා බිම සකස් කරන්නේ. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් ඒ ගොවියා වපුරන්නේ අපි හිතමු වී නම් ඒ වී වපුරන්න සුදුසු විදියට තමයි බිම සකස් කරගන්නේ. ගොවියා අපි හිතමු පොල් බීජ වපුරනවා කියලා. එතකොට එයා පොල්ලින් දන්න සුදුසු විදියට තමයි බිම සකස් කරගන්නේ. එහෙම නැත්නම් මඤ්ඤොක්ක හිටවන්න හිතුව කියමු. එතකොට මඤ්ඤොක්ක හිටවන්න සුදුසු විදියට තමයි බිම සකස් කරගන්නේ. එතකොට ගොවියා මුලින්ම තීරණය කරන දෙයක් තමයි ඒ රෝපණය කරන බීජය. ඒක තීරණය කළා තමයි යා බිම සකස් කරගන්නේ. ඒ විදියමයි මේ බුද්ධ ශාසනයේ මුලින්ම තීරණය කරගන්න ඕන දේ තමයි ඒ බුද්ධ ශාසනයේ රෝපණය කරන්න ඕන බීජය. දැන් ඔබ අහලා ඇති සමහර විට ලෝහිච්ඡ සූත්‍රයේදී එහෙම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ බුද්ධ ශාසනයෙන් ලබන්න පුළුවන් ප්‍රයෝජන අස්වැන්න යහපත. එතෙන්දී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පළවෙනි එක තමයි නිකලෙස් වීම. කියන අරහත්ත්වය. ඊට පස්සේ අනාගාමී බව. ඊට පස්සේ සකදාගාමී බව. ඊට පස්සේ සෝතාපන්න බව. කියන්නේ සෝතාපන්න වුණ කෙනා සතර පායට කවදාහක්වත් යන්නේ නැහැ. ඊළඟ එක තමයි දිව්‍ය ගර්භයේ මුහුකුරා යනවා කියනවා. ඒ කියන්නේ මරණින් මත්තේ දෙවියන් අතර ඉපදෙන්න පුළුවන්. සුගතිය ඉපදෙන්න පුළුවන් කම ලැබෙන්නේ මේ බුද්ධ ශාසනයක් තුලින්. මේ බුද්ධ ශාසනයකින් ලබන්න පුළුවන් ප්‍රයෝජන. ඉතින් මේ ප්‍රයෝජන ලබන්න නම් ඒ කෙනා නිවරදිව තොයරුම් ගන්න ඕන රෝපණය කරන්න ඕන බීජය. එයාට බීජය වැරදුනොත් අස්වැන්න නැති වෙලා යනවා. එයා කොච්චර ආස වුණත් අස්වැන්න ලබා ගන්න එයා රෝපණය කරන බීජය වැරදි නම් එයාට අස්වැන්න ඒ අදාළ අස්වැන්න ලැබෙන්නේ. එයා අපි හිතමු වී කියලා රෝපණය කරේ වල් පැලෑටි බීජ ටිකක් නම් එයා ඒ වල් පැලෑටි බීජ ටික රෝපණය කළා ඒවට පොහොර දාලා සාත්තු කරත් එයා ඉන්දුවේ වල් පැලෑටි නම් වල් පැලෑටි වල ඇට නම් ඉන්දුවේ එයාට ලැබෙන්නේ අස්වැන්න හැටියට වී ලැබෙන්නේ අර වල්ගස් ටිකක් හැදේවි. ඒකයි මේ බුද්ධ ශාසනය හොඳට තේරුම් ගන්න ඕන දෙයක් තමයි රෝපණය කරන්න ඕන බීජය. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන සද්ධා බීජං මේ ශ්‍රද්ධාව කියන බීජය. දැන් ඔබ දන්නවා එතකොට අපි මේ හැම දෙයකින්ම අපේ ශ්‍රද්ධාවමයි දියුණු කරගන්න ඕන. ධර්ම ශ්‍රවණය කරන එකෙන් ඒ වගේම ධර්ම ඉගෙන ගන්න එකෙන් අපි භාග්‍යතුන් වහන්සේ කෙරෙහි
ඇති පැහැදීමම දියුණු කරගන්න ඕන. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන සද්ධාති තථාගතස්ස බෝධි. ඒ ශ්‍රද්ධාව කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ගැන හිත පහදවා ගැනීම කියන. ඒ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ගැන හිත පහදවා ගැනීමම දියුණු කරගන්න ඕන. ඒ බීජයම පෝෂණය කරන්න ඕන. දැන් මේ සූත්‍ර දේශනාවේ අටුවාවේ සඳහන් වෙනවා මේ ශ්‍රද්ධා බීජය ඉන්දුවයෙන් පස්සේ කොහොමද රෝපණය වෙන්නේ කියලා. දැන් ශ්‍රද්ධා බීජය ඉන්දුවයෙන් පස්සේ බීජයක ස්වභාවය තමයි යටට මුල් බහිනවා. ඊට පස්සේ උඩට ගහ රෝපණය වෙනවා. ඒ විදියමයි කියන මේ බුද්ධ ශාසනයේ ඒ මේ ශ්‍රද්ධා බීජයෙන් සීලය නැමැති මුල් බහිනවා කියනවා. ඒ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය නැමැති මුලින් අර සාරය උරාගෙන මාර්ගඵල දක්වා අර අස්වැන්න ලබා දෙනවා කියනවා. ඒ විදියමයි කියනවා මේ බුද්ධ ශාසනයේ සාරය උරාගන්නේ බීජය තමයි ශ්‍රද්ධාව. ඒ රෝපණය වෙන දේ තමයි ශ්‍රද්ධාව. ඒකයි මේ හැම දෙයක්ම තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ ගැන හිත පහදවා ගැනීම. දැන් ශ්‍රද්ධාවෙන් තොරව කිසි දෙයක් ලබන්න බෑ. ඒකයි බුදුරයන් වහන්සේ කියන්නේ ඇහුව ඔබට මතක ඇති කතංසු තරති යෝගං. ආලෝක යක්ෂය ඇහුවේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරා සද්ධාය තරති යෝගං. මේ ශ්‍රද්ධාවෙන් කියන මේ සසර ඕගය තරණය කරන්න තියෙන සසර සැඩපහර තරණය කරන්න තියෙන ශ්‍රද්ධාවෙන් කියන. ඒ වගේම සද්ධීද විත්තම් පුරිසස්ස සෙට්ටා. පුරුෂයාට තියෙන ශ්‍රේෂ්ඨ ධනයක් කියන ශ්‍රද්ධාව. ඒ වගේම ශ්‍රද්ධාව තමයි මෙතෙන්දි දැන් විස්තර කරන බීජයක්. රෝපණය වෙන්න ඕන දේ. දැන් ශ්‍රද්ධාවේ ස්වභාවය තමයි පිරිහිලා යන්නත් පුළුවන්. ඒ බීජය පෝෂණය වෙන්නත් පුළුවන්. දැන් ශ්‍රද්ධාව කියන එක පිරිහෙනෝ අසත්පුරුෂ ඇසුරෙන් අසත් ධර්මයේ ශ්‍රවණය කරන්න ගත්තොතින් අර ශ්‍රද්ධාව පිරිහිලා යනවා. අසද්ධාව දියුණු වෙලා යනවා. ශ්‍රද්ධා නැති බව දියුණු වෙලා යනවා. ශ්‍රද්ධාව පිරිහිලා යනවා. අසත්පුරුෂ ඇසුරෙන් වෙන දෙයක්. සත්පුරුෂ ඇසුර තුලින් සද්ධර්මය අහන්න එයාට මොකද වෙන්නේ? ශ්‍රද්ධාව දියුණු වෙලා යනවා. ශ්‍රද්ධාව පිරෙනවා. ඉතින් ශ්‍රද්ධාව පිරෙනවා කියන්නේ යාගේ බීජයයි සම්පූර්ණ වෙන්නේ. ඊට පස්සේ මොන භාග්‍යතුන් වහන්සේ බීජය විස්තර කරා. සද්ධා බීජං. ඊට පස්සේ දේශනා කරන තපෝ වුට්ටි. දැන් බීජයක් රෝපණය වෙන්න නම් ඒ වැස්ස එන්න ඕන. වතුරෙන් තෙමන්න ඕන. තෙත් කරනකොට තමයි බීජය රෝපණය වෙන්නේ. දැන් වී බීජය දැන් අටුවක දාලා තියෙන තාක්කල් ඒක රෝපණය වෙන්නේ නැහැ. පොළොවේ ඉඳලා තෙත් කරන්න ඕන. ඒ වගේ මේකේ බීජය තෙත් කරන්න තියෙන තපෝ වුට්ටි සීල වැස්සෙන් කියන තෙත් කරන්න තියෙන්නේ. මෙතන අටුවාවේ සඳහන් වෙනවා මේ තපස කියන්නේ ඉන්ද්‍රිය සංවරය කියලා. ඉන්ද්‍රිය සංවර සීලය. ඒ ඉන්ද්‍රිය සංවර සීලෙන් තෙත් කරනකොට මේ බීජය රෝපණය වෙන්න ගන්නවා. බලන්න කොච්චර ලස්සනද කියලා මේ දැන් ගොවිතැන මුල ඉඳන්ම භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා. දැන් බීජය විස්තර කරා. බීජය රෝපණය වෙන්න ඕන වතුර විස්තර කරා. ඊට පස්සේ දැන් විස්තර කරන භාග්‍යතුන් වහන්සේ බිම සකස් කරගන්න හැටි. පුදුම ලස්සනයි මේක. පඤ්ඤා මේ යුග නංගලං හිරීසා මනෝයොත්තං සති මේ පාල පාචන. එතකොට දැන් අර බිම සකස් කරේ දැන් සීසාන මොහොතක් නේ තිබ්බේ. එතකොට ඒ කාලේ සීසෑවේ අර ගොන්නුන්ගෙන් අර ලී වලින් හදපු නගුලෙන් පොළව හාරගෙන යන ගොන්නු ඒ නගුල ඇදගෙන යනකොට අර නගුල් තලෙන් පොළව හැරෙනවා. ඒ නගුල තියෙන්නේ ගොන්නුන්ගේ බැඳලා තියෙන ඒ වියගහේ ඉඳන් ඒ වියගහට බැඳලා තියෙන නගුලිස ඊට පස්සේ නගුල එනෝ ඊට පස්සේ නගුලට නගුල් තලයෙන් තමයි පොළව කැපීගෙන යන්නේ. දැන් මේකේ භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා පඤ්ඤාමේ යුග නංගලං ප්‍රඥාව කියනෝ වියගහ සහ නගුල. දැන් වියගහ කියන්නේ අර ගොන්නුන්ගේ ඉඳලා නගුලට එන දණ්ඩ. ඒකයි ඊට පස්සේ නගුල. ඒ දෙක කියන ප්‍රඥාව. මේ පොළව හාරන්නේ ඒ නගුලයි වියගහයි කියන ප්‍රඥාවට උපමා කරනවා.
පඤ්ඤාමේ යුගනංගලං හිරීසා මනෝයොත්තං සතිමේ පාල පාචන. දැන් අර ඊසාව කියලා කිව්වේ අර ගොන්නු බැඳලා තියෙන එක. වියගහ ගිහිල්ලා බඳින්නේ ඊසාවේ. ඊසාව තමයි ගොන්නුන්ගේ බෙල්ල උඩ තියලා බැඳලා තියෙන්නේ. එතකොට ගොනාගේ බෙල්ලට ඒ දාලා තියෙන දණ්ඩට කියනවා ඊසාව. ඊට පස්සේ හිරි ඊසා ඒක තමයි කියනවා ලැජ්ජාව. එතකොට බලන්න අර පඤ්ඤා නගුල ඇදගෙන යන්නේ ඊසාවෙන්. ඇදගෙන යන්නේ හරක් දෙන්න ඒ ප්‍රඥාවේ නගුල සම්බන්ධ වෙන්නේ ලැජ්ජාවට. ඒ කියන්නේ ලැජ්ජාවෙන් තමයි එයාට අර ප්‍රඥාවන්තයා රැකෙන්නේ. සීලය තුලින්නේ. හිරි ඊසා මනෝයොත්තං. ඒ හැම තැනකම තියෙන යොත කියන්නේ බැඳීම. එතකොට හරකා අර ඊසාවට බැඳලා තියෙනවා. ඊට පස්සේ ඊසාව වියගහට බැඳලා තියෙනවා. වියගහ නගුලට බැඳලා තියෙනවා. වියගහයි නගුලයි එක්ක හොකල බැඳලා තියෙනවා. එතකොට බැඳීම් තුනක් තියෙනවා. ඒ තුනම ඒ යොත ඒ කියන්නේ බැඳිලා තියෙන දේ කියනෝ මනස මනෝයොත්තං. ඒ බැඳලා ඒ හැම ධර්මයක්ම එකට බඳින්නේ මනසින් කියන සිතින් කියන. බලන්න කොච්චර සුන්දරද කියලා මේ ගොවිතැන විස්තර කරන එක. මේ එක ප්‍රඥාවයි ලැජ්ජ බයයි ඊට පස්සේ අර අපි හරක් ගැන තාම කිව්වේ නෑනේ. හරකුයි බැඳලා තියෙන්නේ යොතින් මනසින් කියන. ඒ අතර බැඳීම ඇති වෙන්නේ ප්‍රඥාවයි ලැජ්ජාව. ඒ අතර බැඳීම ඇති වෙන්නේ මනස සිතින් කියන මේ බැඳීම ඇති වෙන්නේ. හිරීසා මනෝයොත්තං සතිමේ පාල පාචන. ආන්න බලන්න සිහිය කියනෝ පාල පාචන. හීවැල සහ කෙවිට. හීවැල කියන්නේ පින්වත්නි ඒ නගුල් තලය. ඒ නගුලෙන් පොළව හාරගෙන යන්නේ හීවැලෙන්. ඒ කියන්නේ නගුල් තලයෙන් තමයි පොළව බිඳගෙන යන්නේ. දැන් ඔබ අහලා තියෙනවා ඒ නගුල් තලය කියන සිහිය. දැන් අකුසලයක් දුරු කරන්න තියෙන්නේ පඤ්ඤා දිස්වා පහතප ප්‍රඥාවෙන් දැක තමයි ප්‍රහාණය කරන්න තියෙන්නේ. අර ප්‍රඥාව අකුසල් සිඳින්නේ සිහියෙන් දැක. පඤ්ඤාය දිස්වා පහත ප්‍රඥාවයි සිහියයි එක්කහු වෙලා තමයි අර අකුසලේ සිඳින්නේ. අර බලන්න එතකොට නගුල තමයි ප්‍රඥාව, නගුල් තලය තමයි සිහියට උපමා කරේ. හීවැල. ඒ සිහියයි ප්‍රඥාවයි උපකාරී කරගෙන තමයි අර පස් බිඳගෙන නගුලයි නගුල් තලයයි උපකාරී කරගෙන පස් බිඳගෙන යන්න වගේ සිහියයි ප්‍රඥාවයි උපකාරී කරගෙන අර අකුසලේ දුරු කළා දානවා. පොළව ගාන්ට ශ්‍රද්ධා බීජය රෝපණය කරන්න පුළුවන් විදියට පොළව ගාන්ට හදනවා. පුදුම ලස්සනක් මේ භාග්‍යතුන් වහන්සේ මේ ඒ ගොවිතැනට උපමා කරලා දේශනා කරනවා. ඊට පස්සේ පාල පාචනං හීවැලයි පාචනං කියන්නේ කෙවිත. කෙවිත කියනෝ පාල ඒ කියන්නේ හීවැලත් සිහිය කෙවිතත් සිහිය දෙකටම සිහිය. කෙවිත කියලා කෙවිතෙන් කරන්නේ අර හරක් යන දිශාව තීරණය කරනවා. කෙවිතෙන් තමයි හරක් මේ පැත්තට හැරෙන්නේ. අනු දැන් නැත්තම් හරක් ගිහිල්ලා අනුන්ගේ කුඹුරු වපුරාවි. සිහිය නැත්තම් අනුන්ගේ කුඹුරු වපුරාවි. අනුන්ගේ කුඹුරු වපුරලා හරියනවද? තමන්ගේ කුඹුර වපුර ගන්න එපා. සිහියෙන් තමයි හරක් යන දිශාව තීරණය කරන්නේ. ඒ වගේම හරක්ට අපි හිතමු කම්මැලිකමක් ආවා කියලා. කම්මැලිකම නැති කරලා හරක්ට ඒ වීරිය උපද්දන්නේ සිහියෙන් තමයි. කෙවිත කියන සිහිය. මේ නිවන් මාර්ගයේ කෙවිත තමයි පහර දෙන්න තියෙන්නේ සිහියෙන්. සිහිය නැත්තම් කුසීත වෙලා යනවා. දැන් හරක් දෙන්න දැන් අපිට පස්සේ භාග්‍යතුන් වහන්සේ විස්තර කරන හරක් දෙන්න ඒ හරක් දෙන්න කියන්නේ වීරිය. ඒ වීරිය අඩු වුණාම අර කෙවිතින් තමයි යාව උත්සාහ කළ නිවැරදි දිශාවට යොමු කරන්නේ. සතිමේ පාල පාචන. සිහිය කියන හීවැල සහ කෙවිත. බලන්න මේ ගාථාවේ එක ගාථාව තමයි අපි විස්තර කරේ. මොකද්ද? සද්ධා බීජං තපෝ වොට්ටේ පඤ්ඤාමේ යුගනංගලං හිරීසා මනෝයොත්තං සතිමේ පාල පාචනං. ලොකු සාමණේර පරිවර්තනය කරලා තියෙනවා. බිජුවට සැදහැවිය වැසි දහරය තපස
නුවණද මගේ නගුල හා විය ගස විලස නගුලිස ලැජ්ජාව විය රැහැණය මනස හීවැල හා කෙවිට සලකනු සතිය ලෙස. එතකොට බීජය තමයි හොඳට මතක තියාගන්න ශ්‍රද්ධාව. මේ බුද්ධ ශාසනේ රෝපණය කරන්න ඕන දේ තමයි ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව හරියට රෝපණය කරගත්තොත් යා බීජය හරියට තෝරගත්තොත් යා කවදා හරි අස්වැන්න ලබාවි. බීජය වරද්දගත්තොත් අර වල් පැලෑට ඉඳලා බලාගෙන හිටිය වල් පැලෑට යට ඉඳලා බලාගෙන හිටිය ගොවිය පසුතැවෙන්න වගේ පසුතැවෙන්න වෙන්නේ. යා බීජය වරද්දගත්තොත්. ඒකයි මේ බුද්ධ ශාසනයේ වටිනම දේ තමයි බීජය තේරුම් ගැනීම. යා මං රෝපණය කරන්න ඕන මේ දේ කියලා යා තෝරගත්තොත් යා ඒ දේ කවදා හරි රෝපණය කරගෙන අස්වැන්න නෙලා ගන්න. ඒකයි මේකේ බීජය තමයි ශ්‍රද්ධාව. ඒකයි ඔබට මතක ඇති මේ ස්වාමීන් වහන්සේ ගුරුදේවෝත්තමයන් වහන්සේත් දේශනා කළා කියන්නේ හිත පහදවා ගන්න. මේ භාගතුන් වහන්සේ ගැන හිත පහදවා ගැනීමෙන්මයි යහපත සිද්ධ වෙන්නේ. මේ දේශනා ඔබ ඉගෙන ගනිද්දිත් කරන්න තියෙන්නේ අනේ අපේ ශාස්ත්‍රෝන් වහන්සේ අනුත්තර පුරිස ධම්මසාරති වනසේක. මේ භාගතුන් වහන්සේ පුරිස ධම්මසාරති ගුණය. ඒ දමනය කිරීමේ හැකියාව උන්වහන්සේගේ ප්‍රඥාව උන්වහන්සේගේ ආශ්චර්යවත් ධර්ම දේශනා කෞශල්‍ය හිත පහදවා ගන්නමයි තියෙන්නේ. හිත පහදවා ගැනීම මාත්‍රයෙන් පවා යාට මහා යහපතක් වෙන්නේ. ශාස්ත්‍රඥ වහන්සේ ගැන හිත පහදවා ගත්තොත් යා නිදා පිබිදියාගේ මරණින් මත්තේ සුගතිය. නැත්තම් සතර අපායවම පිරීලා යනවා. යා හිත පහදවා ගැනීම මාත්‍රයකින් යාගේ ජීවිතයට යහපත උදා වෙනවා. ඒකයි සද්ධා බීජං තපෝ වුට්ටියේ බීජේ තෙත් කරන්න තියෙන්නේ සීල වැස්සෙන් ඉන්ද්‍රිය සංවරයෙන්. පඤ්ඤාමේ යුගනංගලං ප්‍රඥාව කිව්වා නගුලත් වියගහත්. ඒ නගුල ඊසාවට සම්බන්ධ වෙන එක. ඒකයි නගුලයි ප්‍රඥාව කිව්වා. හිරි ඊසා ලැජ්ජාව කිව්වා ඊසාව මනෝයොත්තන් හැමතැනකදීම බැඳලා තියෙන්නේ මනසින් කිව්වා. බැඳපු දේ මනස නැමැති යොතෙන් කිව්වා. සතිමේ පාල පාචන සිහිය කිව්වා නගුල් තලයේ කෙවිතත්. ඊට පස්සේ විස්තර කරනෝ දැන් ඔන්න පොළව සකස් කරගන්න හැටි විස්තර කර නගුලේ ඒ අදාළ කොටස් ටික විස්තර කරා. ඊට පස්සේ විස්තර කරන කාය ගුත්තෝ වචී ගුත්තෝ ආහාරයේ උදරේ යතෝ සච්ඡං කරෝමි නිද්දානං සෝරච්ඡම් මේ පමෝචන. කය හා වචනයද මම රැකගෙන සිටිමි. දැනගෙන පමණ ආහාරද අනුභව කරමි. යහපත හැඳින නිදුකින් දිවි සතපවමි. සලසන සැපත හඳුනාගෙන මම මිදෙමි. කාය ගුත්තෝ වචී ගුත්තෝ. දැන් මේ විස්තර වෙන්නේ දැන් ගොයම හදලා ඒකට හොඳට වැටක් ගහගත්තේ නැත්තම් මොකද වෙන්නේ? හරක් මීහරක් මුවෝ ඇවිල්ලා අර ගොයම විනාශ කරලා දාන. දැන් මේ ආරක්ෂිත වැට තමයි මේ භාග්‍යතුන් වහන්සේ විස්තර කරන්නේ. මොකද්ද? කාය ගුත්තෝ වචී ගුත්තෝ. කය සංවර කරගන්න. තුන් ආකාරයකින් අකුසල් නොකර ඉන්න කයෙන්. මොනවද? සතුන් මරන්නේ, හොරකම් කරන්නේ, අන්සතු දේවල් ගන්න යන්නේ. ආන්න කය රැකගත්තා. අර එන්න පුළුවන් අකුසල් තියෙන දොරවල් ටික වහගත්තා. වචී ගුත්තෝ වචනියත් රැක ගන්න. ඒ කියන්නේ බොරු කියන්නේ, කේලම් කියන්නේ, පරුස වචන කියන්නේ යන්නේ, හිස් වචන කියන්නේ යන්නේ. ඒකිනුත් අර ගොයමට ආරක්ෂාව සැපේනවා. ආහාරයේ උදරේ යතෝ. එයා නුවණින් විමසලාමයි ආහාර ගන්න. දැන් ආහාර ගැනීමේදී එතන භාග්‍යතුන් වහන්සේ සිව්පසයම දේශනා කරනවා කියනවා. ඒ කියන්නේ ප්‍රමාණයට ආහාර අරගෙන. ඒ වගේම ආජීව පාරිශුද්ධිය. ඊට පස්සේ සච්ඡං කරෝමි නිද්දානං සෝරච්ඡම් මේ පමෝචන. ඒ හැදෙන වල් පැලෑටි දැන් ගොයමේ හැදෙන යම් වල් පැලෑටි තියෙනවා නම් ඒවා
යථාභූත ඥාණයෙන් සත්‍ය තුලින් සිඳලා දානවා කියන. සච්ඡං කරෝමි නිද්දානං සෝරච්ඡම් මේ පමෝචන. ඒ හැම මේ ගොවිතැන ආරක්ෂා කරන්නේ ඒ සලසන සැපත හඳුනාගෙන මම මිදිමි. එයාගේ අර දැන් ගොවියෙක් ඒ කුඹුර රකින්නේ වී වපුරන්නේ හැම දෙයක්ම අස්වැන්න බලාපොරොත්තුෙන් වගේම අමා මහ නිවන බලාපොරොත්තුෙන් ඒ භික්ෂුව අර ගොවිතැන වපුරන්නේ. ඒ ධර්මයන් පුරුදු කරන්නේ. සලසන සැපත හඳුනාගෙන මම මිදිමි. ඊට පස්සේ විස්තර කරනෝ විරියම් මේ දුර දෝරයන් යෝගක්ඛේමාදි වාහනං ගච්ඡති අනිවත්තන්තං යත්ත ගත්වාන සෝචති. වීරිය මගේ බර උසුලන දරණ දෙය යොමු වී තිබෙන්නේ අම නිවන වෙතමය. යයි කිසි තැනක නැවතීමක් නැතුවය. ගිය විට ඒ තැනට ඇති නොවේ ශෝකය. විරියම් මේ දුර දෝරහියා. වීරිය කියනු බර උසුලන දරණ දෙය. දැන් බලන්න අර නගුලයි වියගහයි නගුලිසයි ඔක්කොම ඇදගෙන ගියේ කවුද? අර හරක් දෙන්න නේද? ඒ වගේ මේක ඇදගෙන යන්න තියෙන්නේ බර උසුල. ඒ නගුලේ බර ඉසිලුවෙත් හරක්. දැන් එක නගුලක නම් හරක් බැඳලා හිටියා ප්‍රධාන නගුලේ 8 දෙනෙක්. ඒ හරක් 8 දෙනා තමයි මේ බර ඇද්දේ. ඊළඟ නගුලේ හරක් 4 දෙනා. එකට නගුල් 10ක් කළානේ බැඳලා තිබ්බේ. ඒ බර උසුලන දරණ දෙය මේ බුද්ධ ශාසනයේ වීරිය කියන. මේ වීරියෙන් කියනව ඇදගෙන යන්න තියෙන්නේ. බලන්න කොච්චර සුන්දරද කියලා. දැන් ඒක සතරාකාරයි වීරිය. මේ උපන්න අකුසලයක් උපදුනා නම් ඒ අකුසලේ ප්‍රහාණය කරන්න වීරිය තියෙනවා. ඒ වගේම නූපන්න අකුසල් උපදවා ගන්න නැතුව තියෙන්නත් වීරිය තියෙනවා. උපන් කුසල් පවත්වාගෙන යන්නත් වීරිය තියෙන්න ඕන. උපන් කුසල් දියුණු කරගන්නත් වීරිය තියෙන්න ඕන. කුසල් ප්‍රහාණය කිරීමට වගේම කුසල් උපදවා ගන්නත් වීරිය තියෙන්න ඕන. ඒ වීරිය කියනෝ මේක ඇදගෙන යන්න තියෙන්නේ. බලන්න. එතකොට කුසීත වුණොතින් දැන් හරක්ට කෙවිතෙන් පහර දුන්නා වගේ අර වීරිය අඩු වුණොතින් කාගෙන්ද පහර දෙන්නේ? සිහියෙන්. යා සිහියෙන් තේරුම් ගන්නවා. දැන් මම මේ කුසීත වෙලා ඉන්නේ. මම වීරිය උපද්දවා ගන්න ඕන. කෙවිතෙන් පහරක් ගහ ගන්න. හරක් નિયમિત දිශාවට ගන්න. දැන් අනුන්ගේ කුඹුරු වීරියෙන් හාලත් වැඩක් නැහැනේ. ඒ වගේ තමන්ගේ කුඹුරට ගන්නෙත් කෙවිතෙන්. සිහියමයි. සිහිය ඒකයි භාග්‍යතුන් වහන්සේ කෙවිතට උපමා කරේ. කෙවිතයි හීවැලයි. බලන්න පුදුම ලස්සනක් මේ දේශනාව. කෙනෙකුට මේ භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්යමත් දේශනා කෞශල්‍ය ගැනමයි හිත පහදවා ගන්න තියෙන්නේ. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ගැනමයි හිත පහදවා ගන්න තියෙන්නේ. ඒ ශාස්ත්‍රෝන් වහන්සේ ගැනමයි හිත පහදවා ගන්න තියෙන්නේ. අනේ මේ ධර්මයේ පුරුදු කරලා මහරහතන් වහන්සේලා නිකලෙස් වුණා නේද කියලා ඒ සංගරුවන ගැනමයි හිත පහදවා ගන්න තියෙන්නේ. ඉතින් විරියම් මේ දුර දෝරයන් යෝගක්ඛේමාදි වාහනං බලන්න හරි ලස්සනයි. දැන් මෙතන දැන් කසීභාරද්වාජ මහත්තයාගේ ඒ බ්‍රාහ්මණතුමාගේ හරක් එදා හවස සීසෑවා හවසද සමහරට නගුල් වලින් නිදහස් කරා. ආපහු හෙට බඳින්නේ. එහෙම නැත්නම් මේ සැරේ සීසෑවා ආපහු ලබන සැරේ තමයි සීසාන්න තියෙන්නේ. එතකොට නගුලේ හරක බඳින්නේ එහෙම. නමුත් බුද්ධ ශාසනය තුල එහෙම නෙවෙයි. විරියම් මේ දුර දෝරහියන් යෝගක්ඛේමාදි වාහන ගච්ඡති අනිවත්තන්තං යත්ත ගත්වාන සෝචති. නැවතීමක් නැතුව යන්නේ දිගටම. දැන් භාග්‍යතුන් වහන්සේ මීට සාරා සංකේය කල්ප ලක්ෂයකට කලින් ඒ දීපංකර පාදමූලයේදී විවරණ ගත්ත පටන් ඒ කියන්නේ අසංකේය කල්ප 4කුත් තව ලක්ෂයකුත් සාරා සංකේය කල්ප ලක්ෂයක් එක දිගට වීරිය කරා. දැන් මේ බුද්ධ ශාසනයේ භික්ෂුව වීරිය කරන්නේ නැවතෙන්නේ අරහත්ත්වයෙන්. යෝගක්ඛේමං යෝගක්ඛේමාදි වාහන ගච්ඡති අනිවත්තන්තං යත්ත ගත්වාන සෝචති. වීරිය මගේ බර උසුලන දරණ දෙය යොමු වී තිබෙන්නේ අමනිවන වෙතමය. ඒ වීරිය යොමු වෙලා තියෙන්නේ
වීරියෙන් නිදහස් වීම තියෙන්නේ නිවනින්. අර එදා දීපංකර පාදමූලයේදී පටන් ගත්ත වීරිය එදා බෝධි මූලයේදී අරහත්වයට සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් තමයි නිදහස් වුනේ. ඒ එතකන් එක දිගට උන්වහන්සේ අරමුණේම හිටියා. හරි සුන්දරයි ඒ සීසෑමේදී. යොමු වී තිබෙන්නේ අමනිවන වෙතමය. යයි කිසි තැනක නැවතීමක් නැතුව එය ගිය විට ඒ තැනට ඇති නොවේ ශෝකය. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනෝ ඒව මේසා කසී කට්ටා සාහෝති අමතප්පලා ඒතං කසින් කසිත්වාන සබ්බ දුක්ඛා පමුච්චති. බලන්න මාගේ සීසෑම කෙරුවේ මේ ලෙසය. ඒ සීසෑම තුල ලැබුණේ අමඵලය. මේ ලෙසින් සීසෑම කළ විට හැම දුකින් අත් මිදෙයි එම විට. ඒව මේසා කසේ කට්ට. ඔන්න ඔය විදියයි කියන මගේ සීසෑම. සාහෝති අමතප්පලා. මේකෙන් ලැබෙන්නේ අමෘත ඵලය කියන. අමා මහ නිවන කියන. දැන් කසීබාරද්වාජ බ්‍රාහ්මණතුමාගේ සීසෑමෙන් ලැබුණේ ඒ කාලයක් ගිහිල්ලා තව වීයස් වෙන්නනේ. නමුත් මේ සීසෑමෙන් ලැබෙන්නේ අමෘත ඵලය. අමා මහ නිවන කියන අස්සන්න හැටියට ලැබෙන්නේ. ඒතං කසින් කසිත්වාන සබ්බ දුක්ඛා පමුච්චති. මෙන්න මේ විදියට සීසාලා සියලු දුකින් නිදහස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. කාට හරි පුළුවන් වුණොත් ඒ විදිහේ කුඹුරක් හරි ගස්ස ගන්න. යා සියලු දුකින් නිදහස් වෙලා යනවා. ඊට පස්සේ බලන්න අතකෝ කසීබාරද්වාජෝ බ්‍රාහ්මනෝ මහතියා කංසපාතියා පායාසං වඩ්ඩෙත්වා භගවතු උපනාමේසි. ඒ කසීබාරද්වාජතුමාට දැන් හරි සතුටුයි. ලොකු රම්බඳුනක ඒ කිරිබතක් පුරෝලා භාග්‍යතුන් වහන්සේට පූජා කරනවා. බුංජතු බවං ගෝතමෝ පායාසං. භාග්‍යතුන් වහන්සේ මේ කිරිබත වළඳනසේක්වා. කස්සකෝ බවං යංහි බවං ගෝතමෝ අමතපලං කසින් කසති. පින්වත් ගෞතමයන් වහන්සේ අමාඵල ලැබ දෙන සීසෑම කරන නිසා භාග්‍යතුන් වහන්සේ ගොවියෙක්මයි. ඒක නිසා මේ පායාසය වළඳනසේක්වා කියලා කසීබාරද්වාජතුමා බ්‍රාහ්මණතුමා පිළිගන්නවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ගාථාභි ගීතම් මේ අභෝජනේය සම්පස්සතම් බ්‍රාහ්මනනේස ධම්මෝ ගාථාභි ගීතං පනුදන්ති බුද්ධා ධම්මේ සති බ්‍රාහ්මන වුත්තිරේසා වළඳුණු සුදුසු නැත ගීයෙන් ලද බොජුන සිරිතද නොවේ කෙනෙකුට දහමේ රැඳුන බුදුවරු නොවළඳති ගීයෙන් ලද බොජුන සලකනු බමුණ මේ දහම කිලෝ තිබෙන. දැන් භාග්‍යතුන් වහන්සේ ඒ භාරද්වාජ බ්‍රාහ්මණතුමා සීසාන තැනට වැඩිම කරායින් පස්සේ භාග්‍යතුන් වහන්සේට මුලින්ම පූජා කරේ නෑනේ. භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරායින් පස්සේ තමයි අර කසේ භාරද්වාජ බ්‍රාහ්මණතුමා පිණ්ඩපාති පූජා කරගන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ කියලා ලැබෙන සිත පහදවල ලැබෙන දේ බුදුරජාණන් වහන්සේලා වළඳන්නේ නැහැ කියලා. බලන්න ආජීව පාරිශුද්ධිය. කවදාකවත් ධර්මයේ කියලා හිත පහදලා ලැබෙන දේ බුදුරජාණන් වහන්සේලා වළඳන්නේ නැහැ කියලා. උන්වහන්සේලා සිව්පසේ වෙනුවෙන් එච්චර ආජීව පාරිශුද්ධියක් තිබ්බා. ඊට පස්සේ දැන් බ්‍රාහ්මණතුමාට හිතට කනස්සල්ලක් එනවා. එහෙනම් මට හරි වැඩේ නෙවුනේ මට මේක භාග්‍යතුන් වහන්සේට පූජා කරගන්න බැරි වුණා නේද කියලා කනස්සල්ලක් එනවා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අඤ්ඤේන ච කේවලං මහේසින් කීනාසවං කුච්ච උපසන්තං අන්නේන පානේන උපට්ඨහංසු කෙත්තං හිතං පුඤ්ඤ පෙක්ඛස්ස හෝතීති පිරිපුන් ගුණ දහමින් සපිරුණු උතුමන්ට සංසුන් ගති දරන නිකලෙස් රහතුන්ට ආහාරින් පැනින් ඒ උතුමන් සලසන්ට සුදුසුය බමුණ පින්කෙත හඳුනා ගන්න. භාග්‍යතුන් වහන්සේ පින්කෙත පෙන්නලා දෙනවා. පුණ්‍ය කෙත තමයි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය. පින් අස්වනු නෙලා ගන්න කැමැති පින්වතුන්ට සරු ලෝකේ තියෙන සාරවත්ම කෙත. ඇයි ඒකේ
සාරවත්ම කෙත කියවේ. දැන් ඒ කෙතේ සරුසාර බව මත තමයි අස්වැන්න ලැබෙන්නේ. කරමැටි පොළොවක් තියෙන කෙතක හොඳ සරුසාර අස්වැන්නක් වැපරුවත් අර පොළොව කරමැට්ට නම් ඒ ගොවියට අස්වැන්න ලැබෙන්නේ. මේ ලෝකේ තියෙන සාරවත්ම කෙත තමයි ශ්‍රාවක සංඝරත්නය. බුද්ධ ප්‍රමුඛ මහා ශ්‍රාවක සංඝරත්නය චූටි දෙයයි වපුරන්නේ. මහා අස්වැන්නක් ලැබෙන වපුරන කෙනාට. ඒකයි රහතන් වහන්සේලාට සමහර විට බත් හැන්දයි පූජා කරගන්නේ. අර කරමැටි පොළොවේ කොච්චර අස්වැන්න වැපරුවත් එච්චර අස්වැන්නක් ලැබෙන්නේ. ඒ පුණ්‍ය කෙත කියන්නේ පුදුම දෙයක්. ඊට පස්සේ මේ කසීභාරද්වාජ බ්‍රාහ්මණතුමා කියනවා අත කස්ස චාහම්බෝ ගෝතම ඉමම් පායාසං ධම්මේති. පින්වත් ගෞතමයන් වහන්සේ මේ කිරිබතට මං මොකද්ද කරන්නේ කියලා. කාටද දෙන්නේ කියලා අහනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනෝ මේ බ්‍රාහ්මණය මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකේ යමෙකුට මේ කිරිබත වැළඳුවාම හොඳට දිරවන ඕන. ඒ වගේ දිරවන කෙනෙක් තථාගතයන් වහන්සේ නමක් හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමක් හැර වෙන කිසිවෙක් දකින්නේ නැහැ කියනවා. බ්‍රාහ්මණය ওই කිරිබත රැගෙන ගිහිල්ලා නිල් තන නැති තැනකට දාන්න කියනවා. එහෙම නැත්නම් ප්‍රාණීන් රහිත ජලයේ පාකර හරින්න කියනවා. ඊට පස්සේ කසීභාරද්වාජතුමා මොකද කරන්නේ? තම් පායාසං අපහානකේ උදකේ ඕපිලාපේසි. ඒ ප්‍රාණීන් නැති ජලයේ දැම්ම. අතකෝ පායාසෝ උදකේ පක්කිත්තෝ චිච්චිටායති චිටිචිටායති සන්දූපායති සම්පදූපායති. ඒ පායාසය දැම්මෙන් පස්සේ චිටිචිටි කියන හඬින් දුන්දාමින් පුපුරා කියන්නේ මේ දුන්දාමින් සද්ද නගන්න ගත්ත එක උදාහරණයක් තියෙනවා. හරියට මොන වගේද කියලා තියෙන උපමාවක්. සේයතාපි නාම පාලෝ දිවා දිවස්සතෝ උදකේ පක්කිත්තෝ. ඒ කියන්නේ අර නගුල් තලයක් යකඩෙන් හදපු නගුල් තලය හොඳට රත් වෙලා දවස පුරා රත් වෙච්ච නගුල් තලයක් අර ඒක අර වතුරේ දැම්මහම රත් වෙච්ච යකඩයක් යතුරේ දැම්මහම අර දුන් දාගෙන චිටි චිටි ගාලා හඬක් එන්නේ. අන්නේ විදියට අර කිරිබත වතුරේ දැම්මහම උනා කියනවා. ඊට පස්සේ අතකෝ කසීභාරද්වාජෝ බ්‍රාහ්මනෝ සංවිග්ගෝ ලෝමහට්ට ජාතෝ යේන භගවාතේන උපසංකමේ. බලන්න ඊට පස්සේ කසීභාරද්වාජ බ්‍රාහ්මණතුමා සංවේගයටපත් වුණා. ඇඟේ රෝම ලොමු දැහැගත්තා. ඒ රෝම උද්ගමණය වුණා. එතකොට ඒ සංවේගයටපත් වුණාම හිතක් එයාට ධර්මයේ මෙනෙහි වෙනවා. ඒක පුදුම දෙයක්. එයා කසීභාරද්වාජ බ්‍රාහ්මණතුමා හිතන්න ගත්තා. මම සීසාන්නේ මේ විදියට. මං හැමදාම සීසානකේ කෙලවරක් නෑ. භාග්‍යතුන් වහන්සේ ඒ සීසෑම කරානම් සියලු දුකින් සදහටම නිදහස් වෙලා යනෝනි. අනේ කොච්චර සුන්දර දේ ගොවිතැන කියලා අර භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ එකින් එකට මෙනෙහි කරන්න ගත්තා. දැන් ඔබ දන්නවා හිතක් සංවේගයටපත් වෙන කරුණු 8ක් තියෙනවා. මොනවද? ජාති ජරා ව්‍යාධි චුති අපාය අතීතාපත්තක වට්ට දුක්ඛං ඉදානි ආහාර ගවෙට්ටි දුක්ඛං ඉමානි සංවේග වත්තුනි. මේ ඉපදීමේ දුක ජාති. දැන් මව් කුසක් අස්සේ හිර වෙලා දැන් මව් කුසක ඉපදෙන්න සිද්ධ වුණොත් අවුරුදු මාස 10ක් විතර හිර වෙලා අර ඉන්න ගියාම කොච්චර දුකක්ද? ওই දුක සිහි කරනකොට හිත සංවේගයටපත් වෙනවා. ඊට පස්සේ වයසට යන්න වෙනවා අපි හැම දිනාටම. මෙහෙම හිටියට අපි ටික කාලයකින් වයසට යනවා. ඒ වයසට යෑමේ දුක සිහි කරන්න හිත සංවේගයටපත් වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ නිතර සිහි කරන්න කියලා තියෙන්නේ. මම වයසට යන කෙනෙක් වයසට යන ස්වභාවය ඉක්මවා ගිහින්නේ. මම ලෙඩ වෙන කෙනෙක් ලෙඩ වෙන ස්වභාවය ඉක්මවා ගිහින්නේ. මම මැරිලා යන කෙනෙක් මැරිලා යන ස්වභාවය ඉක්මවා ගිහින්නේ. ඒව හිතන්න හිත සංවේගයටපත් වෙනවා. ඒ දැන් මෙතනදිත් මේ කසීභාරද්වාජ බ්‍රාහ්මණතුමා සංවේගයටපත් වුණා. සංවේගයටපත් වෙලා ඒ ධර්මයේ මෙනෙහි කළ උපසංකමිතා භගවතෝ පාදේසු සිරසා නිපතිත්තා භගවන්තං ඒතදවෝච. අර හොයාගෙන ගියා භාග්‍යතුන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා සිරසින් භාග්‍යතුන් වහන්සේ සිරස පාමුල වැඳ වැටිලා
මේ විදියට කියනවා. හරි සුන්දරයි බලන්න දැන් අර මහා අනුභව සම්පන්න බ්‍රාහ්මණයා අර ධර්මයේ සිහි හිත සංවේගයටපත් වුණා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සිහි කරා යෝනිසෝ මනසිකාරය තුළින් භාග්‍යතුන් වහන්සේ කෙරේ අප්‍රමාණ ශ්‍රද්ධාවක් හටගත්තා. බීජය හරියට පැලවුණා. රෝපණය කරගත්තා, අඳුනගත්තා. භාග්‍යතුන් වහන්සේගේ පාමුල සිරසින් වැඳ වැටිලා කියනවා අභික්ඛන්තම්බෝ ගෝතම අභික්ඛන්තම්බෝ ගෝතම. භාග්‍යතුන් වහන්සේ ඉතා සොඳුරුයි. භාග්‍යතුන් වහන්සේ ඉතා සොඳුරුයි. හරියට මොන වගේද මේ යටට හරවලා තිබුණු දෙයක් උඩට හරවලා පෙන්වුවා වගේ. ඊට පස්සේ මූල්ලස්වා මග්ගං ආචික්කේය මම්මුලාවෙ කෙනෙකුට මාර්ගය පෙන්වුවා වගේ. අන්ධකාරේවා තේලපජ්ජෝතං ධාරේය චක්කුමන්තෝ රූපානි දක්ඛින්තිති. මේ අඳුරේ තෙල් පහනක් දරාගෙන ඉන්න වගේ ඇස්සත්තෝ රූප දකිත්වා කියලා මේ අඳුරේ තෙල් පහනක් දරාගෙන ඉන්න වගේ කිව්වා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඒසාහම් භවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මංච බික්ඛු සංඝංච. බලන්න ඒ ශ්‍රද්ධාවටපත් වුණා ගමන් එයා මොකද කරේ? ඒ බ්‍රාහ්මණතුමා බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ධර්මයේ සරණ ගියා, සංඝයා සරණ ගියා. ඊට පස්සේ ලබෙය්‍යාහම් බෝතෝ ගෝතමස්ස සම්තිකේ පබ්බජ්ජං ලබෙයි උපසම්පදන්ති. අනේ භාග්‍යතුන් වහන්සේ සමීපේ මට පැවිදි වෙන්න ලැබෙනෝ නම් උපසම්පදා වෙන්න ලැබෙනවා කොච්චර හොඳද කියලා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. එතකොට මේ බ්‍රාහ්මණතුමා භාග්‍යතුන් වහන්සේ සමීපේ පැවිදි වුණ උපසම්පදා වුණ නොබෝ කලකින්ම ඒ කසීභාරද්වාජ බ්‍රාහ්මණතුමා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. බලන්න ඒ උතුම් වූ කසීභාරද්වාජ මහරහතන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අද්දින ඒ නුවණැස පාදන සිරි සදහම් ඒ දේශනා මාලාවේ අනුග්‍රහය දරන්නේ පින්වත් අශාන් මුදිත පීරිස් මහත්මයා සහ හර්ෂණීද සිල්වා මහත්මිය. ඒ දෙපළ බලාපොරොත්තු වෙනවා ඒ අයගේ සිඟිති දියණිය වන උත්තරා ආනන්දි සිඟිති දියණියට ඒ දෙවනි උපන්දිනයේ සමරනවා අගෝස්තු මාස 15 වන දින. ඒ පින්වත් උත්තරා ආනන්දි දියණිය නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා. ඒ මේ ධර්ම දේශනා කරපු අපි ධර්ම දේශනා කරපු පුණ්‍යානුභාවයෙන්ද ඒ වගේම මේ ඔබ ධර්ම දාණය දුන්න පුණ්‍යානුභාවයෙන්ද ඒ භාග්‍යතුන් වහන්සේගේ උතුම් බුද්ධානුභාවයෙන්ද ධම්මානුභාවයෙන්ද සංඝානුභාවයෙන්ද ඒ පින්වත් දියණිය නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ඒ දියණියට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පුණ්‍ය ධර්මයන් එකසේ හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලුම දෙවිවරුන්ට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. මේ පින්නතුන් බලාපොරොත්තු වෙන අපගේ කල්යාණ මිත්‍ර පින්වත් ලොකු සාමින් වහන්සේට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ගුරු දේවෝත්තමයන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දීර්ඝායුෂ ලබත්වා. ඒ වගේම මේ පින්වත් අශාන් මුදිත පීරිස් මහත්මයාටත් හර්ෂණීද සිල්වා මහත්මයා ඒ මහත්මියටත් ඒ පින්නතුන්ගේ දෙමව්පියන්ටත් ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ පින්නතුන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වේවා. මේ පින්නතුන් නමින් මේ ජීවිතයේත් අනන්ත සසර පුරාවට මිය පරලෝ ගිහිල්ලා යම් තාක් පිරිසක් පින් බලාපොරොත්තුෙන් ඉන්නෝ නම් ඒ පින්නතුන්ටත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒ පින්නතුන්ටත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. එයාගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා සියපත් වෙත්වා. ඒ වගේම මේ පින්නතුන් බලාපොරොත්තු වෙනවා මහමෙවුනා වාසී සියලුම පින්වත් සාමින් වහන්සේලාටත් ඒ වගේම අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලුම දෙනාටත් ඒ දුවා දරුවන්ටත් අපගේ ගුරු දේවෝත්තමයන් වහන්සේටත් අප හැදු වැඩු දෙමව්පියන්ටත් ඥාතීන්ටත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ටත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. අප සෑම සියලු දෙනාටම සුවසේ ධර්මයේ පුරුදු කරගනිමින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පුණ්‍ය ධර්මයන් එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.